සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් දිවයිනට සිනොවැක් කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතයට අවසර හිමි වෙයි. ශේෂ්ත්‍ර නවයකට පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය සේවා යලියත් හිටුවයි. වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡාවට සූදානම්. ගුරුවෘත්තීය සංගම් අවධාරණය කරයි. යුරෝපයේ මහා ජල ගැල්මක් ජර්මනියේ සහ බෙල්ජියමේ 70ක් ජීවිතක්ෂයට. ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1484 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,80,543ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 1484 දෙනා අතරින් 37 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 318ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195ක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 50ක්. එමෙන්ම ඊයේ තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 50ක් තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3661ක් දක්වා ඉහළ ගියා. ක්‍රමක්‍රමයෙන් අපිට පේනවා දිනපතා එන මරණ සංඛ්‍යාව හිස ඔසවන බව. ජනතාවගේ මේ රෝගයේ බෝවීම කියන එක සම්බන්ධයෙන් තියෙන උනන්දුව ක්‍රමක්‍රමයෙන් පහව යන බව අපිට දැනෙමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ලබා දීලා තිබ්බ මාර්ගෝපදේශය ක්‍රමක්‍රමයෙන් අමතක වෙන බවක් අපිට පේනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිතව මේ වන විට රිජ්වේ ආර්යා ළමාරෝහල තුළ ළමුන් 490ක් පමණ ප්‍රතිකාර ලබන අතර ළමුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. එමෙන් මේ මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදනයෙන් පසු ළමුන් තුළ විවිධ සංකූලතා තත්ත්වද ඇති විය හැකි බවයි. මේ අතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් මෙරට දරුවපත් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස අඩු වී ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළා. ඒ මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයේ හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා නිසා විවාහ මංගල උත්සව නොපැවැත්වීම මෙයට ප්‍රධාන හේතුව බවයි. මේ අතර කොවිඩ් විකෘති ප්‍රභේදයන් යයි සැකසහිත තවත් සාම්පල 16ක් ප්‍රභේද පරීක්ෂාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාර වෙත ලැබී තිබෙනවා. මීට දින දෙකකට පෙරද මෙලෙස සැකසහිත සාම්පල 96ක් සම්බන්ධයෙන් ප්‍රභේද පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලවලට අනුවයි ඊයේ දිනේ වන විට කොළඹ නගර සීමාව පිළියන්දල මිරිස්වත්ත කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශවලින් නව ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගැනුණේ. මීට පෙරද ඩෙල්ටා ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති සමස්ත ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38ක්. පහුගිය දිනවල මේ හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට අයත් අයවලුන් විශේෂයෙන්ම ලංකාව පුරා පැතිර ඉන්නවා කියලා අපිට නිරීක්ෂණය වෙනවා. මේ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් හමුවීම කියන එක සුළු කොට තකන්න බෑ. ඒ වගේම ප්‍රතිපත්ති තීරකීන් සහ මහජනතාව අපි මේ ඉන්න අවදානම හොඳින් හඳුනාගත යුතුයි. අපි එන්නත් ආවරණය තවදුරටත් 130-35 අතර තමයි පවත්වාගෙන යන්නේ. මේ නිසා ඕනෑම මොහොතක අපිට ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමේ හැකියාව සහ අවදානම තියෙනවා. අපිට පේනවා ලෝකයේ භයානක වෙච්ච මේ ඩෙල්ටා ප්‍රභේදය යම් ආකාරයකින් අපරට තුල දිස ඔසවන බව. පළවෙනියෙන්ම රෝගී වාර්තා වෙලා නැත්නම් ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වාර්තා වුණාන් පස්සේ මාස කිහිපයක් යනතුරු ඉතාමත්ම නිශ්චල ගමනක තමයි ගිහිලා තියෙන්නේ. ඉන්දියාව වගේ රටවල් වල මාස 4කින් පස්සේ තමයි මේ ව්‍යසනය ආරම්භ වෙන්නේ. අපි මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටියේ නැත්නම් මේ සම්බන්ධයෙන් වගකීම් රහිතව සිටියොත් අපිට මේ ව්‍යසනයේ සම්බන්ධයෙන් බියකරු අවස්ථාවක් පැන නගින්න පුළුවන්.
මේ වන විට වෛරසය ආසාධිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 22,011ක් වන අතර වෛරසය ආසාධිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,54,871ක් ලෙසයි. අමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොවිඩ් මර්ධනෙන් අත්ඔගයක් අද පෙරවරුවේ දිවයිනට රැගෙනෙනු ලැබුවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත්ඔගය දිවයිනට හිමි වුණේ. මේ අතර සිනොවැක්ස් කොවිඩ් මර්ධනෙන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්නජයි සුමන මහතා පවසනවා. මෙරට පළමුවරට කොවිඩ් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද පෙරවරුවේ මෙරටට හිමි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් පදනම යටතේ මෙම එන්නත් ඔගය මෙරටට ප්‍රදානය කරනු ලැබුවේ. එම එන්නත මගින් 94ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණ කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙම එන්නතෙන්ද මාත්‍රා දෙකක් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28ක කාල සීමාවක් පැවතිය යුතු බවයි නිර්දේශ කර ඇත්තේ. මෙරට ඇමරිකානු තානාපතනිය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යරච්චි මහත්මියට මෙම එන්නත් ඔගේ බාර දීම සිදු කරනු අතර එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 0.5 million doses of Moderna vaccines from the American people to share with the people of Sri Lanka. We're very happy this morning to be part of Sri Lanka's COVID success. ඇමරිකානු රජයේ ආධාරයක් විදිහට මිලියන 1.5ක් පමණ වන මාත්‍රා ප්‍රමාණයක් අපට ආධාරයක් විදිහට ලැබුණා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඇමරිකානු රාජ්‍යයට. අද එන්නත් වර්ග ලෝකයේ තියෙන සෑම එන්නතක්ම ලංකාවේ පුරවැසියන්ට දෙන්නට පුළුවන්කම ලැබුණේ අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ කටයුතු කරපු නිසා. ඒ නිසා අපි විශ්වාස කරනවා මාස දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව එන්නත්කරණය කරලා අපට ඉවර කරන්න පුළුවන් වෙයි. මේ පස්වෙනි එන්නත් වර්ගය තමයි අපේ රටේ එන්නත් කරන වැඩපිළිවෙලට යොමු කරන ෆයිසර් එන්නත හා සමානම එන්නතක් මොඩර්නා එන්නත කියන්නේ. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක ඍණ 20ක උෂ්ණත්වය අපිට ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි 93ක පමණ කාර්යක්ෂමතාවක් තියෙන එන්නතක්. ඉතින් අප බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කර ගැනීම සඳහා යොමු කරන්න. ඇමරිකා එක්සත් ජනපද තානාපතිතුමිය පැවසුවා ඉදිරියේදීත් මොඩර්නා එන්නත් තවත් ඔගයක් අපේ රටට ලබා දීම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මේ අතර බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව විහාර මහදේවී උද්‍යානයේ එන්නත් කරන මධ්‍යස්ථානයේදී ලබා දීම යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් මගින් අදත් සිදු වුණා. මීට අමතරව විශේෂයෙන්ම ඇමරිකාව එක්සත් ජනපදය ඒ වගේම කැනඩාව යුරෝපය ඔස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල් සඳහා ඉගෙනුම සඳහා යෑමට බලාපොරොත්තු වෙන සිසුවියන් සඳහා එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම ෆයිසර් එන්නත බා ගැනීම සඳහා ඔවුන්ට අවකාශ තිබෙනවා. ඔවුන්ට ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ඉන්දියා පදිංචි වීම තුලින් යුද හමුදා රෝහලෙන් එම එන්නත ලබා ගැනීම සඳහා මේ වන විට සියලුම කටයුතු ටෙමිමෙන් පවතිනවා. මේ අතර රෝගාබාධවලට ලක්ව නිවෙස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සියු දින තුල එන්නත් කරණය කළ හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත් කරණය 90%කින් අවසන් වී ඇති බවද එහිදී සඳහන් වුණා. ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබා දෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි. පළාත් අතර බස් රථ සහ දුම්රිය දහවනය කිරීම හෙට සිට ලබන මාස පළමු වනදා දක්වා තාවකාලිකව අත්හිටුවන බව රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුකම්ම මහතා පවසනවා. මේ අතර මින් පෙර පනවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. පසුගිය දහවනදා සිට සති දෙකක කාලයක් සඳහා බලාත්මක වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැන වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමායි මෙලෙස යළි ලිහිල් කිරීමට පියවරගෙන ඇත්තේ. එම නව මාර්ගෝපදේශ අද සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලෙස බලාත්මක වනවා. ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීම යටතේ තෝරාගත් ශේෂ්ත්‍ර නවයකට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් වනු ඇති.
එම නව මාර්ගෝපදේශයන්ට අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර හිමි වන අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කිරීමට නියමිතයි. එමෙන්ම සත්වෝද්‍යාන වනජීවී උද්‍යාන ආදිය විවෘත කිරීමට නව ලිහිල් කිරීම යටතේ ඉඩ ලැබෙනවා. එහිදී සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25% පමණක් සත්වෝද්‍යාන තුළට නරඹන්නන් ඇතුළු කිරීමට නව ලිහිල් කිරීම යටතේ ඉඩ ලැබී ඇති අතර වනජීවී උද්‍යාන විවෘත කළ යුතුව ඇත්තේ දැඩි සෞඛ්‍ය විධිවිධාන යටතේයි. එමෙන්ම භෞතිකව සම්බන්ධ නොවන ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ ක්‍රීඩා තරඟ සඳහාද නව ලිහිල් කිරීම යටතේ අවසර හිමි වුණා. එසේම ළමා උද්‍යාන නවාතැන් ස්ථාන සහ කඳවුරු බිම් නව ලිහිල් කිරීම යටතේ විවෘත කරන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර ඇත්තේ. එසේම යටතේ ශාලාවන් තුළ පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහාද අවසර ලබා දී ඇති අතර ඒ සඳහා සහභාගී කරගත හැක්කේ යොදා ගනු ලබන ශාලාවෙන් 50% වූ ප්‍රේක්ෂකයන් පිරිසක් පමණයි. කෙසේ වෙතත් නව සීමා ලිහිල් කිරීම යටතේ එලිමහන් සංගීත සංදර්ශන සඳහා තවදුරටත් වාරණයක් පැනවී තිබෙනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ලෝකය තුන්වන කොවිඩ් රැල්ලක අවධානමකට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ලෝකය මේ වන විට තුන්වන කොවිඩ් රැල්ලේ මුල් අදියරට එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් විසින් අනතුරු අඟවා තිබෙනවා. පසුගියදා ජිනීවා නුවරදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම සමාජය තුළ සංචලතාව ඉහළ යාම සහ තහවුරු කළ මහජන සෞඛ්‍ය සුරකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද මේ වන විට ඉහළ යමින් පවතින බවයි. එමෙන්ම එන්නත්කරණය ඉහළ යාම තුළින් යුරෝපය සහ උතුරු ඇමරිකාව තුළ සුභවාදී වාතාවරණයක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණ නමුත් කොවිඩ් වෛරසය තවදුරටත් ප්‍රචාරණය වන ප්‍රභේදවලට පරිණාමය විය හැකි බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ. එමෙන්ම මේ වන විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව රටවල් 111ක පැතිර ඇති අතර ඉදිරියේදී එය ලොව ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වනු ඇති බවටද එම සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා. මේ අතර සිය රට තුළින් පළමු වරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් හඳුනාගෙන ඇති බව පිලිපීනය නිවේදනය කර තිබෙනවා. මීට පෙර සංචාරය සඳහා එරටට පැමිණි විදේශකයන් 5 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබූ නමුත් මේ වන විට පිලිපීනය තුළින් දේශීයව සම්ප්‍රේෂණය වූ ඩෙල්ටා ප්‍රභේදයේ කොවිඩ් ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බවටයි එරට සෞඛ්‍ය අංශය පෙන්වා දී ඇත්තේ. ඒ අනුව එරටින් වාර්තා වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර පිලිපීනය තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවටද එරට සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා. මේ අතර පසුගිය වසරේ කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රට වසා දැමීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම අධිකරණ තීරණයත් සමග සංචරණ සීමා කඩකිරීමේ වරදට දඩනියම වූවන් හට එම දඩ මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව උදා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ස්පාඤ්ඤ ආණ්ඩුව ඉකුත් වසරේ මාර්තු මාස 14 වැනිදා පළමු කොවිඩ් රැල්ල මැඩ පැවැත්වීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර ඒ යටතේ ස්පාඤ්ඤ වැසියන්ට නිවෙස්වල රැඳීමට බල කෙරෙනු බවද එරට මාධ්‍ය වාර්තා කළා. මේ අතර ගත වූ දිනේ තුල ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති අතර එලෙස වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 56757ක් ලෙසයි. එමෙන්ම ඊයේ වාර්තා වූ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස කොවිඩ් මරණ 1552ක් වාර්තා වී ඇති අතර එම මරණ වාර්තා වී තිබුණේ බ්‍රසීලයෙන්. ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14කට අයත් ගුරුවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 5 වන දිනටත් ක්‍රියාත්මක වුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම් පතට එරෙහි විරෝධතාවේදී නිරෝධායන නීති කඩ කළ බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් පසුගිය 8 වනදා අත්අඩංගුවටගෙන අප මත මුදා හැරීමෙන් පසු පොලිසිය විසින් නිරෝධායනයට යොමු කෙරුණා. ගුරු වෘත්තීය සමිති මාර්ගගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ පසුගිය 12 වනදායි. ඒ හේතුවෙන් දින 5ක් පුරා පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු අඩාල වී තිබෙනවා. ऑनलाइन क्लास නැද්ද? නෑ ටීචර්ස් ස්ට්‍රයික් හින්දා නෑ. ටීචර්ස්ලාගේ ස්ට්‍රයික් ඉවර වෙනකම් පන්න පාඩම් ටික කරනවා. ක්ලාස් තිබුණාද දුර? නෑ. එහෙනම් අද මොනවද කරන්නේ? කරන පාඩම් ටික මතක් කරගන්න. මෙම ගැටලුව සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවිධානය කෙරෙනු උද්ඝෝෂණයක් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා. විරෝධතාකරුවන් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දීමටයි කටයුතු කරනු ලැබුවේ.
කෙසේ වෙතත් අදාළ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ගුරු සංගම් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගුරු සංගම් වෙත අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ආරාධනා කොට ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. ජී.එල්. පීරිස් අපේ අධ්‍යාපන ඇමතිවරයා ආරාධනාවක් කරනවා සාකච්ඡාවලට එන්න කියලා. අපි එකඟයි. ඇත්තටම සාකච්ඡාවට එකඟයි. සාකච්ඡාවට යන්න සූදානම් වුණ වෙලාවක හැබැයි කොන්දේසි වලට එකඟ වෙන්නේ යම් කාරණා ඇතුවයි. විශේෂයෙන්ම සාකච්ඡාවට පෙර නිරෝධායනයේ මුවාවෙන් පැහැරගෙන ගිහිලා මුලතෙව් කඳවුර කරන්දවාගෙන සිටින පිරිස වහාම නිදහස් කළ යුතුයි. ඒ කොන්දේසි ඉදි කරාට පස්සේ තමයි අපි සාකච්ඡාවට එන්නේ. හැබැයි අපේ ක්‍රියාමාර්ග අතාරින්නේ ටවර් හෝල් රඟහල පදනමට අයත් රංගශාලා ඉතා සුළු මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ටවර් හෝල් රඟහලට අයත් රංගශාලා අගෝස්තු මස 31 වෙනිදා සිට ඉතා සුළු මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබා දෙන්නයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ එලෙස සහනදායී මුදලකට ටවර් හෝල් රංගහල එල්ෆින්ස්ටන් රංගහල සහ රුක්මනී දේවී රංගහල නාට්‍යකරුවන්ට පිරිනැමෙන බවයි. මරදාන එල්ෆින්ස්ටන් රංගහලට යාබද සරසවිපාය ගොඩනැගිල්ල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලැබෙන පරිදි මහල් අටකින් යුතු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම දැනට ටවර් හෝල් රංගහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රේක්ෂා රක්ෂණාවරණය 2022 වසරේ සිට නාට්‍ය ශේෂ්ත්‍රයේ නියැලි නාට්‍යකරුවන් වැඩි පිරිසක් ආවරණය වන පරිදි සකස් කරන ලෙසද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. 2016 වසරේ රුපියල් මිලියන 150ක් වැය කොට 2019 වසරේ පෙබරවාරි 25 වෙනිදා විවෘත කර ඇති බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඈගල්ලොය පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ල මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇති බවද එහිදී සඳහන් වුණා. ඒ අනුව අදාළ ගොඩනැගිල්ල ටවර් හෝල් රංගහල පදනම පනත යටතේ ඇති අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් පවරා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමට භාරකාර මණ්ඩලය එහිදී තීරණය කර තිබෙනවා. සාම්ප්‍රදායික අධ්‍යාපනයට සේම වෘත්තීය අධ්‍යාපනයටත් සමාන ප්‍රමුඛතාවයක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔරුකොටවත්ත කර්මාන්ත සහයෝගිතා ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කළ විදුලි සංදේශ තාක්ෂණ ශිල්පී පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට පුළුවන් වන විදිහේ යම්කිසි පදනමක් සකස් කිරීම තමයි අධ්‍යාපනයේ අවසාන අරමුණ, වෙන දෙයක් නෙවෙයි. දැන් අපේ ආර්ථිකය සම්බන්ධයෙන් මේ රටේ විශාලතම සමාගම් මට කියනවා ඒගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රශ්නය ප්‍රාග්ධනය නෙවෙයි, ශ්‍රම බලකාය. විශේෂයෙන්ම IT ඉන්ඩස්ට්‍රි එක. ඒතර ඒ ශ්‍රම බලකාය සෑදීම සම්බන්ධයෙන් අවශ්‍යම දේ වන්නේ නිපුණතා, එයාගේ ස්කිල්ස්, ඇප්ටිටියුඩ්ස්. දැන් මේ වැඩපිළිවෙල සම්බන්ධ වන්නේ sannivedana ක්ෂේත්‍රයට, ටෙලිකමියුනිකේෂන්. මේ වැඩපිළිවෙල නිර්මාණය කරලා තිබෙන ආකාරය, ඒකේ ආකෘතිය ගැන අපි මොහොතක් හිතමු. පාසල් වලින් දරුවන් ගන්නවා 60ක් විතර. හැබැයි ඊට අමතරව ඒ ක්ෂේත්‍රයේ දැනටමත් නියැලී සිටින දරුවන්. අතන 60ක් ගන්නවා නම් මෙතන 300ක් ගන්නවා. NVQ 4 වෙනි ශ්‍රේණිය දක්වා පුහුණු කිරීම සඳහා. එතකොට අනේක මම දකින විශේෂයෙන් ප්‍රශංසනීය ලක්ෂණය තමයි මේ වැඩපිළිවෙලේ සංකලනයක්, මිශ්‍රණයක්. න්‍යායාත්මක පැත්ත හා ප්‍රායෝගික පැත්ත. ඒක ඉතාමත් අවශ්‍යයි. ප්‍රායෝගික පැත්තට ගත කරනවා මාස 12. ඒ න්‍යායාත්මක පැත්තට මාස 6යි. මම හිතන්නේ බැලන්ස් එක ඉතාමත් උචිතයි. මොකද අවසානයේ තමන්ගේ රක්ෂාව තමන්ටම තෘප්තියක් ලබා දෙන පරිදි කරන්න පුළුවන් වර තමන්ගේ හැකියාව තමන්ගේ නිපුණතා උද්දීපනය කළා තෘප්තියක් හැටියට තමන්ගේ වැඩ කටයුතු කිරීම සඳහා තමයි මේ පුහුණුව ලබා දෙන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මෙරට තුළ ආගමන විගමන පහසුකම් පුළුල් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ මගී පර්යන්තයේ අලුතින් ඉදිකරන ලද විගමන පියස ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු කෙරුණා.
ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු පර්යන්තය සම්පූර්ණයෙන්ම නවීකරණය කර ඇති අතර එම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 400ක පමණ වියදමින් නව විගමන පියසට කවුළු 23ක් එක් කර තිබෙනවා. එමෙන්ම ඊයේ පැවති එම අවස්ථාවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිපාලන කටයුතු නව්‍යකරණයට ලක් කරමින් නව තාක්ෂණයේ මුසු ව්‍යවසාය සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමද සිදු කෙරුණා. දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශවල ඇති වැව්වල ජලජ ශාක ඉවත් කොට ඒවා කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගැනීමේ වැඩසටහනක් දඹුල්ල මහනගර සභාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව එලෙස ඉවත් කරන ජලජ ශාක ට්‍රැක්ටර් රථ මගින් දඹුල්ල මහනගර සභාවට අයත් දිගම්පත හා කාබනික පොහොර අංගණයට රැගෙන යාම සිදු කරන බවයි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේ. මීට අමතරව දඹුල්ල ග්‍රාම සේවා වසම තුළ කසල අපට පොහොර ගමට යන නව තේමාව යටතේ ග්‍රාමීය ප්‍රදේශ සුද්ධ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියක්ද සිදු කෙරෙමින් පවතින බවත් එයින් ඉවත් කෙරෙන සියලු දිනන ද්‍රව්‍ය මෙම කාබනික පොහොර අංගණයට රැගෙන ඒමට කටයුතු සූදානම් කොට ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එළැබෙන අගෝස්තු 1 වෙනිදායින් පසු පොලිතීන් ලන්චීට් නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවිය සිදු කරන පුද්ගලයන්ට එරෙහිව අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට පෙර එම දඩ මුදල රුපියල් දසදහසක් වූ අතර අගෝස්තු 1 වෙනිදායින් පසු එම නිෂ්පාදන බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමේ තීරණයත් සමග එම දඩ මුදල ඉහළ දැමූ බවයි පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත්තේ. කෙසේ නමුත් පරිසර හිතකාමී ජෛව හායනික ලන්චීට් තවදුරටත් භාවිත කිරීමට අවසර ලබා දී තිබෙනවා. අනුන් වෙනුවෙන් පෙනී නොසිටීමෙන් තමන්ගේ ජීවිතයේ තිබූ හිස්තැන හඳුනාගත් කෙනෙක්ගේ කතාවක් මේ. මට වැඩිවැඩියෙන් දේවල් ලැබෙනකොට ජීවිතේ සතුට එන්නෙන්නම අඩු වුණා. මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා මට හිතුණා. මෙහෙම කිව්වේ ස්කොට් නීසන්. දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ හැදී වැටුණු ඔහු සිනමා කර්මාන්තය තුළ ඉතා සාර්ථක වුණ විධායක නිලධාරියෙක්. වසර 26ක් සිනමා කර්මාන්තය තුළ අත්දැකීම් ලබා ගනිමින් ජීවිතය ජයගත් කෙනෙක්. ජීවිතයේ සතුට එන්නම අඩුවීම නිසා ස්කොට් සතුට සොයාගෙන යන්න වුණා. ඔහුට සතුට මුණ ගැහුණේ කාම්බෝජයේ අකනුවරුණ පනොම් පෙන්වල පිහිටි දැවැන්ත කුණු කන්දකින්. කුණු කන්දකින් දැවැන්ත සතුටක් හිතන්න පුළුවන්ද? ආයතනයක ප්‍රධාන තනතුර දැරූ ස්කොට් නීසන් විවේකයක් සඳහා ආසියාවට සංචාරය කිරීමේදී ඔහු මේ කුණු කන්ද අසලට යන්නේ. එහිදී ස්කොට් බොහොම සංවේදී දසුනක් දැක්කා. දරිද්‍රතාවයේ පත්ලටම වැටිලා හිටපු ඒ නගරයේ නාගරික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ආශ්‍රිතව ජීවන අරගලයේ යෙදෙන නගරවාසීන් ඔහු දැක්කා. විෂදුමත් දැවෙන අපද්‍රව්‍යත් මේ සියල්ල මැද කුඩා දරුවන් වැඩිහිටියන් දහස් ගණනක් ජීවන වෘත්තිය කරන්න සල්ලි හොයාගන්න අබලි ද්‍රව්‍ය කුණු කඳු මැද සොයන විදිය ඔහු දැක්කා. ඒත් මේ අබලි ද්‍රව්‍ය විකිණීමෙන් ඩොලර් 1ක් වගේ කුඩා මුදලක් තමයි ඔවුන් උපයගන්නේ. ස්කොට් නීසන් ඒ වෙනකොට තමන්ගේ ජීවිතය එක්ක සටන් කරමින් බොහෝ දේවල් ජයගෙන තිබුණා. ඒත් ඔහු අනුන්ගේ ජීවිත වෙනුවෙන් කවදාවත් සටන් කරලා තිබුණේ නැහැ. ආරම්භයේදීම අපි සටහන් කළ ඔහු කිව්ව කලක පටන් දැනුන ජීවිතයේ හිස් බව අනුන් වෙනුවෙන් සටන් නොකිරීම බව ඔහු තේරුම් ගන්නවා. කසල කන්දට පැමිණි මුල්ම දවසේදී ඔහුට මුණ ගැහෙන්නේ කුඩා දරුවෙක්. මේ කුඩා දරුවට නොයෙක් විදියට උපකාර කරන්න ස්කොට් අමතක කළේ නැහැ. කසල අතර අබලි සෙවූ ඒ දරුවට පාසලක් ලබා දුන්නා. දරුවගේ ගෙදර අයට ඉන්න හිටින්න තැනක් දුන්නා. මේ කුඩා දරුවට කළ උපකාර එක්ක ස්කොට්ගේ ජීවිතය වෙනස් වුණා. තවත් මේ වගේ දරුවන් වෙනුවෙන් ස්කොට් ඉතිරි ජීවිත කාලය කැප කළා. ඔහුගේ රැකියාවට වඩා ඔහු කුණු කන්දට ආදරය කළා. හැම මාසයකම කාම්බෝජයේ සතියක් ගත කරමින් ඔහු සැලැස්මක් ක්‍රියාත්මක කළා. ස්කොට් නීසන්ගේ මූලිකත්වයෙන් ලාභ නොලබන ආයතනයක් ඔහු පිහිටවනවා. තවමත් ඒ ආයතනය ක්‍රියාත්මකයි. එක්සත් ජනපදය අතහැර පූර්ණ කාලීනව කාම්බෝජයේ ක්‍රියාත්මක කරන මානව හිතවාදී වැඩපිළිවෙලට කැපවන්නට ස්කොට් තීරණය කළා. කාම්බෝජයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක උපදේශකවරයෙක් එක්ක ළමයින් 45 දෙනෙකුගෙන් යුත් පාසලක් කරපන්න ඔහු කටයුතු කළා. කුණු සෙවූ දරුවන් අධ්‍යාපනය ලබා ගත්තා. එක ජයග්‍රහණ ලබා ගත්තා. ඉතින් ඔහුගේ සතුට තිබුණේ ලැබුණු තනතුරුවලවත් ජයග්‍රහණවලවත් ප්‍රසිද්ධියවත් නෙවෙයි. අනුන් වෙනුවෙන් පෙනී සිටීම තුළ.
ඔබ තමන් වෙනුවෙන් ඕනම මොහොතක පෙනී සිටීවී. ඒත් අනුන් වෙනුවෙන් පෙනීදල බලන්න. ඔබ කවදාවත් නොවිඳපු සතුටක් ඔබට දැනේවී. අවධානය විදෙස් පුවත් වෙත. අයහපත් කාලගුණය නිසා හටගත් අධික වැසි හේතුවෙන් යුරෝපානු රටවල් රැස්සක උග්‍ර ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුරෝපා කලාපීය රටවල් වන ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තයේ ඇතුළු රටවල් රැසක් මේ වන විට මහා ජලගැල්මකට මුහුණ පා තිබෙනවා. ඒ අනුව අධික වර්ෂාපතනයත් සමග ගංගා එවුරු තලා යාමෙන් මහා මාර්ග යට වී නිවාස රැසකටම හානි සිදු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වන විට ජලගැල්මෙන් පුද්ගලයන් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් වැඩිම ජීවිත හානි වාර්තා වී ඇත්තේ ජර්මනියෙන්. එමෙන්ම බෙල්ජියමේද පුද්ගලයන් 11 දෙනෙකු ගංවතුර බලපෑම් හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් යුරෝපානු කාලගුණ අංශ විසින් නිවේදනය කර ඇත්තේ යුරෝපීය කලාපයට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවටයි. එමෙන්ම මෙය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි දේශගුණික වෙනස්කම් නිසා සිදුව ඇති ආපදාවක් බවටද යුරෝපීය විද්‍යාඥයින් අදහස් පළ කර තිබෙනවා. මේ අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ විදිශා දිස්ත්‍රික්කයේ ගම්මානයක ගැඹුරු ලිඳකට වැටුණු ළමයෙකු බේරා ගැනීමට ගිය පුද්ගලයන් 30 දෙනෙකු පමණ එම ලිඳට වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ලිඳ මත තිබූ ආවරණය එම පුද්ගලයන්ගේ බරට කඩා වැටීම හේතුවෙන් අඩි 50ක් පමණ ගැඹුරු එම ලිඳේ අඩි 20ක් පමණ ජලය පිරී තිබී ඇති අතර මේ වන විට එම ලිඳට වැටුණු පුද්ගලයන්ගේ මල සිරුරු 4ක් සොයාගෙන ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම මේ වන විට ලිඳට වැටුණු පුද්ගලයන් 19 දෙනෙකු මුදා ගැනීමට හැකි වී ඇති බවයි එම මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වුවත් අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීම සඳහා ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ශිවරාජ් චෞහාන් විසින් සඳහන් කර තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි 17 වැනිදා ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ආරම්භ කර ඇත්තේ 1971 වසරේ හෙට වැනි දිනකයි. එය එවක හිටපු ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය පීටර් කේනමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ෆින්ලන්ත පාර්ලිමේන්තුව විසින් ෆින්ලන්ත ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත පළමුවරට සම්මත කර ඇත්තේ 1919 වසරේ ජූලි මස 17 වන දිනයි. කැලිෆෝනියාවේ ඇනහයිම්හි පිහිටි පළමු ඩිස්නිලන්තය විවෘත කර ඇත්තේ 1955 වසරේ ජූලි මස 17 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.